සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාව අද දවසේදීත් මෙතෙන් සිට ආරම්භ කරන්නට අපි සූදානම්. සුපින්වත්නි, ජීවිත යාත්‍රාවේ යථාර්ථය පසක් කර දීමේ ඒකායන පරමාර්ථයෙන් යුක්තවයි අදත් දායකත්ව ධර්මදේශනාව පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අද ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වයේ ලබා දී තිබෙන ඒ පුණ්‍යවන්ත පිරිසවත් අපි ගෞරවයෙන් යුක්තව පිළිගන්නා අතර වාරයේදී අද ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි නායක හමුදුරුවනේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති වාසනාවන්ත දායකත්වයේ දරන 91 වෙනි ජන්මදිනය සිහිපත් කරන සදහැවත් පී.එස්. සේනාරත්න ගුරුමෑණියනි එතුමියගේ දූ දරු පිරිස හිරන්ති මහත්මිය ප්‍රමුඛ කොට මව්වරුනි පියවරුනි හොඳ මහත්වරුනි මහත්මාවනි පිනැති බෝසත් දරුවෝ බණහන වෙලාවයි මාතෘකාවට ගත්තේ සංයුක්ත නිකායේ යක්ක සංයුතියට අයිති ආලවක සූත්‍රයෙන් ගාථාවක් මාතෘකාවට ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව අවුරුදු 45ක් එක දිගටම කෙරුණු දිනචර්යාව. ඒ දිනචර්යාව පරිච්ඡේද 5කට වෙන් කරගත්තා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස. කිස කියන්නේ කටයුත්ත කියන එක. පෙරබත් කිස උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම්. පසුබත් කිස දවල් 12 ඉඳලා හවස 6 වෙනකම්. පෙර යම් කිස හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම්. මැදි යම් කිස රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකම්. පැසුළු යම් කිස පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකම්. එතකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් එතකොට බුදුහාමුදුරු මේ අවුරුදු 45 මුළුල්ලේ සතපුනේ විවේක ගත්තේ නැද්ද කියලා. විවේක ගත්තා. දවසට පැය 2ක්. ඔයත් අහලා තියෙනවද පැය 24න් පැය 22ක් ප්‍රජාව වෙනුවෙන් වැඩ කරලා පැය 2ක් විවේක ගන්න කවුරුවත් ගැන අහලා තියෙනවා නෑ. ඒ බුදුහාමුදුරු විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ට අසම කියන. ඇයි අසම කියන්නේ? සමාන කරන්න බෑ කියන එක. ප්‍රජාව බෙදුව කොටස් දෙකකට පෙළ.
එක මනුස්ස ප්‍රජාව. දෙක අමනුස්ස ප්‍රජාව. මිනිස්යන් වූ අපි වෙනුවෙන් පරිච්ඡේද 5න් පරිච්ඡේද 3ක් වෙන් කරගන්න. ඒ කියන්නේ පැය 24න් පැය 16ක් අපි වෙනුවෙන්. උදේ 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම්ම අපි වෙනුවෙන් තමයි බුදුහාමුදුරු වෙන් කරගන්නේ. රෑ 10න් පස්සේ වෙන් කරගත්තේ අමනුස්ස ප්‍රජාව වෙනුවෙන්. මිනිසුන් නොවන හැම කෙනෙක්ම අමනුස්සයෝ. දේව, බ්‍රහ්ම, නාග, යක්ඛ, ගාන්ධර්ව ආදී කොට සියලුම අමනුස්ස ප්‍රජාව වෙනුවෙන් පැය 6ක් වෙන් කරගන්න. 16ක් අපි වෙනුවෙන්. 6ක් අමනුස්ස ප්‍රජාව වෙනුවෙන්. දවසක් මගේ බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ගිය අමුතුම ಜಾති පුජ්‍යලී. නමින් ආලව. කන්නේ මසුයි බතුයි විතරයි වෙන මුකුත් නැහැ. මස් කනෝ බත් කනෝ. වැඩිපුර කන්නේත් මස් තමයි. ඒ මසට ගන්නෙත් වැඩිපුර මිනි මස්. හිතාගත්ත හැකිනේ කොයි වගේ කෙනෙක්ද කියලා. මෙන්න මෙයාව අම්බ වෙන්න තමයි බුදුහාමුදුරුවෝ කාටවත් කියන්නේ නැතුව. කිසි කෙනෙකුට කියන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ආලවකගේ විමානෙට වැඩම කළා. එදා විමානෙට වඩින වෙලාවේ එක්කෙනෙක් හිටියා ආලවකගේ විමානේ මුර කරන මුරකාරයා කැපකාරයා. එයාට කියනවා ගද්‍රබ කියලා. මේ ගද්‍රබ යක්ෂයා විතරක් හිටියා. ගද්‍රබ යක්ෂයා කියනවා අනේ බුදුහාමුදුරුවනේ මං වඳින්නම් දැම්ම පිට වෙලා යන්න. මගේ නායකයා આવොත් එහෙම ඔබ වහන්සේ මරාගෙන කාවි. එයාගේ ළඟ කිසිම තෙත් ගතියක් නැහැ. මහා දරුණුම යකෙක්. අනේ ස්වාමීනි යන්න මෙතන. කමක් නැහැ ඉතින් ආවාවෙකෝ මට පොඩ්ඩක් ඔය කොහේ හරි වාඩි වෙන්න තැනක් දෙන්න කියලා. දැන් බුදුහාමුදුරුවෝ ගෙන් වාඩි වුණේ ආලවක වාඩි වෙන ආසනෙමයි. ගෙන් වාඩි වුණා. දැන් ගද්‍රබ බයේ ඉන්නවා. ආලවක යක්ෂ සමාගමකට සහභාගී වෙමින් හිටියේ. එතකොට එදත් සමිති සමාගම් තිබිලා තියෙනවා. දේව සමාගම්, යක්ෂ සමාගම්, මිනිසුන්ගේ සමාගම් නේ. ඒ හැම සමිති සමාගමක්ම එහෙත් තිබිලා තියෙනවා මෙහෙත් තිබිලා තියෙනවා. මේ සමාගමකට ගිහින් හිටියේ මෙයා නායකයෙක්. නායකත්වයේ දරන නිසා නායකයෙක් මේ ආලව. සේනාධිනායකයෙක්. ආරංචිය කන වැටුණා විමානෙට ඇවිත් තිනවා කියලා බුදුහාමුදුරුවෝ. ආලවක සතුටු නැහැ. බුදුහාමුදුරුවෝ තමන්ගේ විමානෙට ආවට වැඩියට ආලවක සතුටු නැහැ. ඇයි ආලවක අසතුටු? බුදුහාමුදුරුවෝ සතුන් මරන්න එපා කියලානේ බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ අනුසතු දෙය ගන්න එපා කියලානේ බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකේ සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත කුලසිරිත් වලට පටහැනි වෙන්න එපා කියලානේ බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ බොරු කියන්න එපා කියලානේ බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ රහමෙර මත් වතුර මත්වන කිසි දෙයක් පාවිච්චි කරන්න එපා කියලානේ බණ කියන්නේ. මේ පංච දුස්චරිතේම මම කරනවනේ. මේ ආලවක හිතනවා මම මේව කරනවනේ. ඉතින් මේව කරන මගේ විමානෙට මේව කරන්න එපා කියලා ලෝකය දැනුවත් කරන මේ ශ්‍රමණය මොකටද ආවේ කියලා ඕක තමයි තරහ. දැන් තරහින් පිපිරි එනවා. පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති. සතුන් මරන්න එපා කියලායි බණ කියන්නේ. අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති. අන්සතු නොදුන් දේ ගන්න එපා කියලාමයි බණ කියන්නේ. කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති. ලෝකේ සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්තු කුලසිරිත් වලට පටහැනි වෙන්න
එපා කියලාමයි බණ කියන්නේ. මුසාවාදා වේරමණියා ධම්මං දේසේති. බොරු කියන්න එපා කියලාමයි බණ කියන්නේ. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති. මත්වන කිසි දෙයක් පාවිච්චි කරන්න එපා කියලායි බණ කියන්නේ. ඒවා කරන මගේ විමානෙට ඒවා කරන්න එපා කියලා ප්‍රතික්ෂේප කරන මිනිස්සු දැනුවත් කරන මිනිස්සුන්ව යහමඟට ගන්න එහෙත් මම වැරදි පැත්තේ ඉන්න මගේ විමානෙට අහවල් දෙයකට මේ ශ්‍රමණය ආවද කියලා තරහ. ඕකටයි තරහ. ඊළඟට අවසරයකුත් නැහැනේ. අවසරයකුත් නැහැ. අනවසරේනේ ආ. දැන් අපිට කොහේ හරි උත්සවයක් තියෙනවා නම් ආරාධනා කරලා ඉන්විටේෂන් අපිට එවනවනේ නේද ආරාධනා පත්‍රයක්. එහෙම ආරාධනයක් නැහැ. අනවසරයෙන් බුදුහාමුදුරුව වැඩි. එය ආවෙම ආලවකට පිහිට වෙන. ආලවකට පිහිටවීම තුලින් ඒ අලව්පුරයටත් මහා ලොකු සාන්තියක් සිද්ධ වෙන බව බුදුහාමුදුරු බුදුනතින් දැක්කා. සුගත කියලා කියන්නේ සුගතෝ සුගතත්තානං සුගතෝ සුන්දරම්පිච නිබ්බානං සුගතින් යන්ති සුගතෝ නාමතේනම්. සුගත කියලා කිව්වේ සුන්දර ගමන් ඇති හේින්ද සුන්දර වූ නිවනට සුන්දර ලෙස පැමිණි හේින්ද පමුණු වන හේින්ද බුදුහාමුදුරන්ට සුගත කියනවා. ඒක බුදුහාමුදුර අර්ථයක් ඇතිවයි මේ ආවේ. අනර්ථකාරී ගමන් බුදුහාමුදුරුව ළඟ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ආලවක විමානේ වැඩ ඉන්නවා. ආලවක එනවා දැක්කා. තමන්ගේ ආසනයේම වැඩ ඉන්න. බුදුහාමුදුරුව දැක්ක හැටිය මේ ආලවකගේ තිබිච්ච තරහෙන් 3 කාලකට වැඩි අඩු වුණා. ඇයි? රූප සම්පatti. රූප සම්පatti. ඒකට තමයි ශ්‍රී භාග්‍ය කියන්නේ. බුදුහාමුදුරුව ළඟට සමහරු ආවේ බණහඬ නෙවෙයිනේ. මොකටද ආවේ? රූපේ දිහා බලාගෙන. සමහරු මහණ වුණේ රූපේ දිහා බලාගෙන ඉඳින්නේ. ඒ තරම් ලස්සන රූපයක් බුදුහාමුදුරුවන්ට තිබුණේ. මෙන්න මේ රූපේ දිහා මෙයා බැලුවා, දැක්කා. දකින්න නිතරම ආස කරන. කොච්චර බැලුවත් ඇති නොවෙන පුදුමාකාර ලස්සන රූපයක් බුදුහාමුදුරුවන්ට තිබුණා. අර අරිය ධම්මහාමුදුරුවන්ගේ කවියක් තියෙනවා පින්වතුනි. පුන්සඳ මෙන් කාඳු මුදුනෙන් දිස් වෙන රන්වන් සිවුරක් පොරවාරැස් දෙන තුන් ලොවටම මෙත් කරුණාවස්සන අන්න බලං බුදු සමිඳුගේ ලස්සන. ඒ රූපේ දැක්කහම වඳින්න නැති කෙනෙක් ඉන්නවද? නැහැ. නැගිටින්න නැති කෙනෙක් ඉන්නවද? ඒත් නැහැ. එතකොට බලන්න මේ කලාකාරයා මේ රූපේට ඒ ජීවමාන ශක්තිය යොදලා ඒ රූපය නිර්මාණය කරලා මෙච්චර පැහැදීමක් අපේ සිත් තුළ ඇති වෙනවා නම් ජීවමාන බුදුහාමුදුරුවෝ කොහොම හිටින්නේ ඇද්ද? මෙන්න මේ ජීවමාන බුදුහාමුදුරුවෝ දැක්කාලව කේන්තිය නිවුණා. 3 කාලකට වැඩි නිවුණා. තව තියෙන කාලයක්. ඒකත් නිවන්න එපාය. දැන් ආලෝක මොකද කරන්නේ? ගින්දර මැව්වා. අවියාවුද මැව්වා. අලු වර්ෂා මැව්වා. හුලං මැව්වා. නොයේකුත් දේවල් කරා. ඒ තරම් බල සම්පන්න පුජ්‍යලෙක් මේ පුජ්‍යලයා. ඒ එකක්වත් බුදුහාමුදුරුවෝ ගණන් ගත්තේ නෑ. පයට පෑගෙන දූවිල්ලකට තරම්වත් ඒව ගණන් ගත්තේ නෑ. දැන් අපට එහෙම බනහලා ඉන්නකොට මහා හුලඟක් එනවා කිව්ව සුනාමියක් එනවා කිව්ව අපි කඩාගෙන බිඳගෙන යනවනේ. ඇයි? අපි අවීත රාගයි, අවීත දෝසයි, අවීත මෝහයි. අපි කෙලෙස් වලින් යුක්තයි. බුදුහාමුදුරුවෝ
වීත රාගයි, වීත දෝසයි, වීත මෝහයි. එතනයි වෙනස. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ කාට. අන්තිමට ආලවක කල්පනා කරනවා මෙයාව ඇවිද්දවන්න. ඇවිද්දවල වෙහෙස කරන්න. නික්කම සමන නියෝගයක් කරනවා. අනක් දෙනවා. ඵල එළියට සමනේ. සාදා උසෝති භගවා නික්කමි. බුදුහාමුදුරුවෝ කලබලයක් නැහැ. ආසනෙන් නැගිට්ටා. නැගිටලා එළියට වැඩම කරලා බොහොම සාන්ත ගමනේ. එළියට වැඩම කරපු බුදුහාමුදුරන්ට නැවත ආලවක කිනු පවිස සමන ඵල ඇතුළට සමනේ. කතා බහක් නැහැ, වටපිට බැලිල්ලක් නැහැ. සාදා උසෝති භගවා පාවිසි. ඇතුළට ඇවිදින් වාඩි වුණා. දැන් මේ ගමනේ විලාසයේ බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ගමන් විලාසයේ දිහා සාන්ත ගමනක් නේ තියෙන්නේ. අර නරසීය ගාථාවල තියෙන මත්ත ගජින්ද විලාසිත ගාමේ මත් ඇත් රජෙක් යනවා වගේ බොහොම ලස්සන ගමනක් බුදුහාමුදුරන්ට තිබුණේ. ඒවා කිව්වේ යසෝදරා දේවීනේ. යසෝදරා දේවිය නරසීය ගාථාවල කිව්වේනේ. ඉතින් මේ ගමන දිහා බලාගෙන හිටියා. කේන්ති තවත් අඩු වෙනවා. ටික අඩු වෙනවා. දෙවෙනි සැරේත් කියනවා ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්කෝ නික්කම සමන. දෙවෙනි සැරේත් කියනවා ඵල එළියට සමනේ. සාදා උසෝති භගවා නික්කමි. කතා බහක් වටපිට බැලිලක් නැහැ. බුදුහාමුදුරුවෝ ආසනෙන් නැගිට්ටාම බුදුරජාණන් වහන්සේ නැවත එළියට වැඩම කළා. එළියට වැඩම කරපු බුදුහාමුදුරන්ට නැවත ආලවක කියනවා පවිස සමන ඵල ඇතුළට සමනේ. කතා බහක් බැලිල්ලක් මොකක් කරන්නේ. සාදා උසෝති භගවා පාවිසි. දැන් කී ගමනක්ද? දෙගමනක්. වාඩි වෙනවා. මේ හැම වෙලාවකම බුදුහාමුදුරුවෝ ආලවකගේ දිහා බලනවා. ඇස් දෙකෙන්ද බලන්නේ? නෑ. බුදු නෙතින්. නුවණින් බලනවා. කොහොමද ආලවකේ තත්ත්වේ? නිවිලා. නිවිගෙන එනවා. තව ටිකක් තියෙනවා. ওই ටිකත් මන් නිවනවා. දැන් බලන්න පින්වතුනි මේ බුද්ධ චරිතේ අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද? බුද්ධ චරිතේ. දැන් බුදුහාමුදුරු දෙවෙනි වරත් ඇවිල්ලා වාඩි වුණානේ. වාඩි වුණාට පස්සේ ආලවක කල්පනාලෝක දැන් හිතනවා. මෙයාට ඉන්නව මහ බල සම්පන්න ගෝල බාලයෝ පිරිසක්. මම දැන් මෙයාව එළි වෙනකම් මෙහි තියාගෙන ඇවිද්දවනකොට මේ ගෝල බාලයෝ ඔක්කොම එනවා. අනේ අපට ගුරුවරයෙක් වූ අපේ බුදුහාමුදුරුවෝ දැන් ආලවකට යටත් වෙලා කියලා ඕගොල්ලෝ හිතාවි. දැන් මෙහෙම හිතනවා ආලවක. ආලවක හිතලා තුන්වෙනි වරත් කියනවා තතියම්පිකෝ ආලවකෝ යක්කෝ නික්කම සමන. තුන්වෙනි වරත් කියනවා බුදුහාමුදුරන්ට ඵල එළියට සමනේ. කතා බහක් මේ ආසනෙන් නැගිට්ටා. තුන්වෙනි වරත් එළියට වැඩම කළා. එළියට වැඩම කරපු බුදුහාමුදුරන්ට ආලවක නැවත කියනවා පවිස සමන ඵල ඇතුළට සමනේ සාදා උසෝති භගවා පාවිසි. බුද්ධ චරිතයේ සුවිශේෂී ලක්ෂණ පහක් තියෙනවා. එකක් තමයි දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. බුදුහාමුදුරන්ගේ චරිතයේ එක ලක්ෂණයක් දමණය වූ බුදුහාමුදුරු අපට දමණය වෙන්න බණ කිව්වා. ඒ දමණය නූනනම් ඔහම වෙයිද? නෑනේ. ඊළඟට බලන්න බුදුහාමුදුරු මේ ආලවකගේ කේන්ති නිවපු හැටි. බැන්නද? රැව්වද? මුකුත් නෑ. එකට එක කිව්වද? ඒත් නෑ. මොකක්වත් නෑ. අර ආලවක කියපු දේ අනුමත කරා. ආලවක කියපු දේ බුදුහාමුදුරු අනුමත කළා. ඇයි ආලවක කේන්තියෙන් හිටියේ? කේන්තියට හේතු දෙක මං කිව්වනේ. එකක් අනවසරයෙන් පැමිණිය. අනිත් එක ආලවක කරන දේවල් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කිරීම. ඔය දෙකනේ. ඔය හේතු දෙක. ඒ නිසා අර කේන්තිය වැඩි. අන්න කේන්ති නියපු හැටි. කියපු දේ අනුමත කරා. දැන් තුන්වෙනි වරත් තුන් පාරක් එළියට යන්නකෝ තුන් පාරක් ඇතුළට එන්න කිව්වා. පනත සම්මත කරනකොට කී පාරක් පාර්ලිමේන්තුව කියවනවද? තුන් පාරයි. තුන් පාරෙන් පස්සේ පනත සම්මතයි. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, හිතකර වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක් නේ.
පනත සම්මතයි. බුදුහාමුදුරුවෝ තමයි ඒවා ඉගැන්වුවේ. බුදුහාමුදුරුවෝ තමයි මේ අපට ඉගැන්වුවේ. විනය පිටකේ බොහොම ලස්සනට විග්‍රහ කරනවා. දැන් තුන් පාරක් එළියට වැඩම කළා, තුන් පාරක් ඇතුළට වැඩම කළා. ආලවක නිවිලා සන්තෝෂයෙන් ඉන්නවා. දැන් ආලක කලබල නැහැ, නිවිල දැන්. දැන් තමයි ආලවකට බණ කියන්න හොඳ වෙලාව. එතකොට දැන් ඔයයන්ට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ආලවක දැකලා ආවනම් බණ පටන් ගන්න ඉපයි කියලා. නෑ. බුදුහාමුදුරුවෝ අපිට විනය පිටකයේ සඳහන් කරනවා 3 දෙනෙකුට බණ කියන්න එපා කියලා. මෙන්න මේ 3 දෙනාට බණ කියන්න එපා. කවුද 3 දෙනා? එක්කෙනෙක් තමයි බඩගින්නේ ඉන්න කිසි කෙනෙකුට බණ කියන්න එපා. ඇයි? බඩගින්නේ ඉන්න ඇයට බණ කියලා වැඩ තියේ. එයා බඩගින්නේ ඉන්නේ. එයාට ධර්මය අවබෝධ කරගන්න බෑ. බඩ පුරෝලා බණ කියන්නේ. ඊළඟට පොළු මුගුරු අවියාවුද අතේ අරන් ඉන්න කිසි කෙනෙකුට බණ කියන්න එපා. පොළු මුගුරු අවියාවුද අරන් ඉන්නේ කිරිපොවන්නේ නෑනේ. කාට හරි ජර්මරයක් කරන්නනේ. එයාට බණ කියන්නත් එපා. ඊළඟට කේන්තියෙන් ඉන්න කිසි කෙනෙකුට බණ කියන්න එපා. කේන්තියෙන් ඉන්න අයට බණ කිව්වට ඇති වැඩක් තියේ පටිගේනේ. තරහින් ඉන්නේ. ඒ නිසා එයාව නිවලා බණ කියන්නේ. අන්න බුදුහාඳුරු නිව්වා. බුදුහාඳුරු නිව්වා. දැන් ආලවක තැම්පත් සංසෝන්. දැන් තමයි ආලවකට මම බණ කියන්න හොඳ වෙලාව. ආලවක සන්තෝෂයෙන් ඉන්නේ. ආලවක දැන් එළි වෙනකන් ඇවිද්දෝනවා කියලා හිතාගෙන නෙවෙයි ඉන්නේ. ආලවක බුදුහාමුදුරුවන්ට කියන චතුත්ථම්පිකෝ ආලවකෝ යක්කෝ නික්කම සමන 4 වෙනි වරත් බුදුහාමුදුරුවන්ට කියන ඵල එළියට සමනේ මෙතෙක් කතා නොකර හිටපු බුදුහාමුදුරුවෝ කතා කරන්න පටන් ගත්තා. නක්වාහං ආවුසෝ නික්ඛමිස්සාමි යන්තේ කරණීයං තං කරෝහීති. ආලවක මං මෙතනින් එළියට යන්නේ නැහැ. උඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔබ ඕන දෙයක් කරපන්. බුදුරජාණන් වහන්සේට ආලවක කියන පඤ්ඤන්තං සමන පුච්චිස්සං ශ්‍රමණේ මං උඹෙන් ප්‍රශ්න අහන. අටුවාවේ සඳහන් වෙනවා ආලවක කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් මිසක් යක්ෂයෙක් නෙවෙයි. යක්ෂ ගෝත්‍රය. ඒතර මේ ආලවක අහනවා පඤ්ඤන්තං සමන පුච්චිස්සං ශ්‍රමණේ මං උඹෙන් ප්‍රශ්න අහන. මේ ප්‍රශ්න මගේ හත්මුතු පරම්පරාවෙන් අහපු ප්‍රශ්න රන්පත් ඉරුවල ලියලා තියෙනවා. ඒවයි මං අහන්නේ. එතකොට හත්මුතු පරම්පරාවක් කියනකොට අපටත් හිටපු හත්මුතු පරම්පරාව තමයි ආලවකට හිටියේ. එහෙනම් ආලවක යකෙක් වෙන්න බෑ. ආලවක මිනිස්සෙක්. හැබැයි තීක්ෂණ බුද්ධියක් තිබිච්ච গুপ্ত විද්‍යාව ප්‍රගුණ කරපු කපටි කෛරාටිකම පුජ්‍යලේ. ඒ තරම්ම කපටි පුජ්‍යලේ. හැබැයි තීක්ෂණ බුද්ධියක්. ඒ වගේම গুপ্ত විද්‍යාව ප්‍රගුණ කළා. গুপ্ত විද්‍යාව ප්‍රගුණ කරන්න ඒ පරම්පරාවෙන් ඔහුට ඒ ආධාරය ලැබුණා. ඒවා උපයෝගී කරගෙන මේ හැමෝම බය කරගෙන හිටියේ. ගිනි මවන්න පුළුවන්ද අපිට? බෑනේ. අලු මවන්න පුළුවන්ද අපිට? ආයුධ මවන්න පුළුවන්ද අපිට? බෑ. මැවිලි බෑ අපිට. ඒ මවන අය දැක්කහමනේ අපේ අය ගිහින් දන ගහගෙන වැද නමස්කාර කරගෙන ඒගොල්ලන්ගේ කියන දේවල් අපි කරන්න පටන් ගන්නවා. බුදුහාමුදුරු විඥාකාරයෙක් නෙවෙයි. ඒවා තියෙනවා. ඒවා ප්‍රගුණ කරන්න පුළුවන්. ඒවට ක්‍රම ශිල්ප තියෙනවා. ඒවා කරයි කියලා ධර්මය අවබෝධ කරගන්න බෑනේ. ඒවා වෙන මාර්ගයක්. මේ ධර්මය කියන්නේ තව මාර්ගයක්. දැන් ආලවක ඒ වගේ දේවල් ප්‍රගුණ කරපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ආලවක බුදුහාමුදුරුවන්ට කියනෝ පඤ්ඤන්තං සමන පුච්චිස්සාමි ශ්‍රමණේ මම ප්‍රශ්න අහනවා. ඒව මගේ හත්මුතු පරම්පරාවෙන් අහපු ප්‍රශ්න. ඒ හත්මුතු පරම්පරාවේ කිව්ව අත්තා මුත්තා මී මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්ත නැත්තම් කිරිකෑ මුත්තා කියලා කියනවා. එහෙමනේ. එතන මේ හත්මුතු පරම්පරාවෙන් අහපු ප්‍රශ්න මම උඹෙන් අහන්නේ. න ව්‍යාකරිස්සසි ඊළඟට ආලවක අභියෝග කරනවා. මේවට උත්තර නොදුන්නොත් හදයන් වාතේ පාලිස්සාමි මං උඹේ හදවත දෙකට පලනවා. කවුද මේ කියන්නේ? ආලවක. කාටද කියන්නේ?
දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්කාති සක්ක මාරාති මාරති බුදුහාමුදුරන්ට කියනවා මම ඔබේ හදවත දෙකටම බලනවා. චිත්තං වාතේකි පිස්සාමි. මම ඔබේ හදවත එළියට උදුරලම අරගන්න. පාදේසුවා පාරගංගායන් කිපිස්සාමි. කකුල් දෙකෙන් අල්ලලා මම පරසක් වලට වීසි කරනවා. ආලවකගේ. අන්න යක්ෂ ගති මතුවෙලා. ඕවා මිනිසුන්ට කරන්න පුළුවන්. හදවත බලන්න පුළුවන් මිනිසුන්ට. බෑනේ. හදවත එළියට උදුරලා ගන්න පුළුවන් මිනිසුන්ට බෑ. කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහන්න පුළුවන් මිනිසුන්ට බෑනේ. හැබැයි ඒව කරන මිනිස්සුත් ඉන්නව නේද? ඒ ඇයි? අන්න යක්ෂ ගති මතුවෙලා, අමනුස්ස ගති මතුවෙලා. ඒ අමනුස්ස ගති මතු වුනහම තමයි එහෙම වෙන්නේ පින්නේ. මිනිස්සෙකුට ඒව කරන්න බෑ. ආලවකගේ යක්ෂ ගති මතු වුණා. ඔහුගේ බලපුලුවන්කාරකම් බුදුහාමුදුරුවන්ට කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ ආලවකට කියනවා මිත්‍රයා උඹට අවශ්‍ය කරන්නේ උඹේ ප්‍රශ්නවලට පිළිතුරුනේ ඒ වහපන්. ප්‍රශ්න 14ක්. ඒ වහපන්. හැබැයි උඹ මේ ටික මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ ආලවකට කියනවා. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. මිත්‍රයා දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත තුන් ලෝක ධාතුවේ මම දැක්කේ නෑ මගේ උඹ ඔය කියන හදවත පලන්න පුළුවන් කෙනෙක්. හදවත එළියට උදුරලා ගන්න පුළුවන්. කකුල් දෙකෙන් අල්ලලා පරසක් වල වීසි කරන්න පුළුවන් කෙනෙක් මන් දැක්කේ නෑ මිත්‍රයා. ඔබට අවශ්‍ය කරන්නේ ප්‍රශ්න වලට පිළිතුරු නම් ඒවා අහපන්. බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මම මාතෘකාවට ගත්තේ අහපු ප්‍රශ්න 14න් පළවෙනි ප්‍රශ්න 4ත් බුදුහාමුදුරුවෝ ආලවකට දීපු උත්තර 4ක්. ආලවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකේ ජීවත් වන මිනිස්සුන්ට විවිධ වස්තු තියෙනවා. විවිධ ධන සම්පත් තියෙනවා. ඒ ධන සම්පත් වස්තු අතර ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි හරක බාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතුමැණික් ධන ධාන්‍ය විවිධ වස්තු තියෙනවා. මේ සම්පත් මේ ධන අතර මොනම හේතුවක් නිසාවත් විනාශ කරන්න බැරි උතුම්ම ධනය මොකක්ද? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටං. මොනම හේතුවක් නිසාවත් විනාශ කරන්නට බැරි එහෙත් මිනිස්සෙක් විසින් පුරුදු කරගන්න ඕනේ එකතු කරගන්න ඕනේ ජීවිතයකට වටිනාම ධනය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. සද්ධීද විත්තං කියන්නේ ධනය. විත්තං කියන්නේ ධනය. මොකද්ද ශ්‍රද්ධාව? විශ්වාසය. විශ්වාසය. විශ්වාසයක් ගොඩනැගෙන ඕනම තැනක දියුණුව මෙලව පරලව බාහිර ආධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනයේ දියුණුව ඇති කරගන්න. විශ්වාසයේ ගොඩනැගෙනද. අවිශ්වාසයක් ගොඩනැගුණොත් මේ සියල්ලම කඩා වැටෙනවා. සියල්ල කඩා වැටෙනවා. ගෙදරත් එහෙම. දෙන්නට දෙන්න අවිශ්වාසයෙන් කටයුතු කරන්න ගියොත් මොකද වෙන්නේ? පෞල් ජීවිතේ අවුල් වෙනවා. දෙමව්පියෝ දරුවෝ අතර අවිශ්වාසයෙන් වැඩ කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒත් අවුල් වෙනවා. ආයතනයක ප්‍රධානීන් සහ සේවකයන් අතර අවිශ්වාසයෙන් වැඩ කරන්න ගියොත් ආයතනයට මොකද වෙන්නේ? කඩා වැටෙනවා. පාලකයෝ සහ රටවැසියන් අතර අවිශ්වාසයක් ගොඩනැගුණොත් මොකද වෙන්නේ? ඒත් කඩා වැටෙනවා. භික්ෂූන් වහන්සේලා සහ දායකත්ව අතර අවිශ්වාසයක් ගොඩනැගුණොත් මොකද වෙන්නේ? කඩා වැටෙනවා. කඩා වැටෙනවා. විශ්වාසය කියන්නේ උත්තුංග මානව ධර්මයක්. ශ්‍රේෂ්ඨ මානව ධර්මයක්. එහෙනම් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන මොකද්ද මේ විශ්වාසය? අන්න බුදුහාමුදුරුවෝ අපි තව ටිකක් එහාට ගෙනියනවා. කරුණු පහක් පිළිබඳව
යම්කිසි මිනිස්සෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසය. මොනවද කරුණු පහ? මමේව බුද්ධෝ, බුදුහාමුදුරුවෝ මගේමයි, මට මගේ බුදුහාමුදුරුවෝ විශ්වාසයි. මමේව ධම්මෝ, ධර්ම රත්නේ මගේමයි, මට ධර්ම රත්නේ විශ්වාසයි. මමේව සංඝෝ, සංඝ රත්නේ මගේමයි, මට සංඝ රත්නේ විශ්වාසයි. කම්මං, කර්මයේ මට විශ්වාසයි. කම්ම ඵලං, කර්ම විපාකයේ මට විශ්වාසයි. හොඳ දෙයක් කළොතින් හොඳ ප්‍රතිඵල අනිවාර්යයි, තරාතිරමකින් තොරව. නරක දෙයක් කළොතින් නරක ප්‍රතිඵලත් අනිවාර්යයි, තරාතිරමකින් තොරව. මේ කරුණු පහ පිළිබඳව යම්කිසි මිනිස්සෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසයටයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව උතුම් ධනියක්. ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. බෞද්ධයෙකුගේ මුඛ්‍ය පරමාර්ථය නිවන් අවබෝධ කර ගැනීමයි. නිවන් අවබෝධ කරගන්න බෑ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට. එහෙනම් අම්මා ළඟ තිබුණත්, තාත්තා ළඟ තිබුණත්, තමන්ගේ බිරිඳ ළඟ තිබුණත්, ස්වාමියා ළඟ තිබුණත්, දරුවෝ ළඟ තිබුණත්, නෑදෑයෝ ළඟ තිබුණත්, හිතවතුන් ළඟ තිබුණත්, කෙටියෙන් සඳහන් කරොත් ඔය ළඟ වාඩි වෙලා ඉන්න කෙනා ළඟ තිබුණත් වැඩක් නෑ. කා ළඟ නැත්තම් තමන් ළඟ නෑ. එහෙනම් මේක බලන්න ඕන දෙයක්. මේක මා ළඟ තියනවද නැද්ද කියලා බලන්න ඕන දෙයක්. පරීක්ෂා කරන්න ඕන දෙයක්. මොනවා තිබුණක් වැඩන්නේ ඒක නැත්තම්. එහෙනම් අපි බලමු. බලන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් තුළ තිබිය යුතු ගුණාංග 3යි. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්චේර මලං සවේ සද්ධෝති උච්චති. ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් තුළ තිබිය යුතු ගුණාංග ගති ලක්ෂණ 3යි. 1. දස්සන කාමෝ දකින්ට කැමැති සීලවතං තමන්ට වැඩිය සීලාචාර සිල්වත් ගුණවත් උතුමෝ දකින්න කැමැති. ඔන්න පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය සද්ධම්මං සෝතු මිච්ඡති. තමන්ට ඉඩයක්, විවේකයක්, පහසුවක් ලද ලැබෙන හැම විටකම බුදුබණ පදයකට කන්සිට යොමු කරන්න කැමැති. 3. විනේය මච්චේර මලං තමා හම්බ කරගත්ත දේ, තමාට අයිති දේ, තමා සන්තක දේ, තමාට හිමි දේ තව කෙනෙකුගේ යහපත සුභ සිද්ධිය සඳහා පරිත්‍යාග කරන්න කැමැති. තමන්ට වැඩිය සිල්වත් ගුණවත් උතුමෝ දකින්න කැමැති. බුදු බණ අහන්න කැමැති. තමා හරි හම්බ කරගත්ත දේ, තමාට අයිති දේ තව කෙනෙකුගේ යහපත සුභ සිද්ධිය සඳහා පරිත්‍යාග කරන්න කැමැති. මම මේවා කියලා ඉවරනකොට තමන්ගේ හිත උත්තර දුන්නේ නැද්ද? දුන්නා. තමන්ගේ හිත උත්තර දීලා ඉවරයි. ඒක ළඟ ඉන්න කෙනා දන්නවයි? නෑ, කවුරුවත් දන්නේ නෑ. ඒක දන්නේ මං විතරයි. තමන්ගේ හිත දන්නවා දැන් මා ළඟ මේ ගුණේ තියෙනවද කියලා. එහෙනම් දීපු උත්තරේ මට කියන්නකෝ, කාටවත් කියන්න එපා. නැද්ද? නෑ. අපි හැමෝම ළඟ මේ අම්මලා, මේ තාත්තලා, මේ මහත්තුරු, මේ මහත්මාවන් අත්වලින් කොච්චර අසරණ අයට පිහිට වෙන්න ඇද? කොච්චර දන් දෙන්න ඇද? අම්මට තාත්තට සලකනවා කියන්නේ දෙයනේ පරිත්‍යාගයනේ. අම්මට තාත්තට සලකනවා කියන්නේ දරුවෝ ඒ පරිත්‍යාගය. දෙමව්පියෝ දරුවන් ජන සමාජයට බරක් නොවන එක පැත්තකින් සීලාචාර, අනිත් පැත්තෙන් දැනුගත් හොඳ පුරවැසියෝ හැටියට දායාද කරනවා කියන්නේ දෙමව්පියන්ගේ පරිත්‍යාග නෙවෙයි. දෙමව්පියෝ එහෙම පරිත්‍යාග නොකරනම් අපට මේව ලැබෙයිද? නෑ. මේව ලැබෙන්නේ නෑ. බිරිඳක් හැටියට ස්වාමියාට ආදරෙන් සලකනවා කියලා කියන්නේ මොනවද එතන? පරිත්‍යාගය. ස්වාමියෙක් හැටියට බිරිඳට ආදරෙන් සලකනවා කියන්නේ මොනවද එතන? පරිත්‍යාගය. පරිත්‍යාගයේ මතනේ අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනැගෙන්නේ. අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනැගෙනකොට ඒක බැඳීමක්, ආදරයක්, ලෙන්ගතුකමක් හැටියට ගොඩනැගිලා ඊළඟට ප්‍රාර්ථනා කරනවානේ
දෙන්නට දෙන්න තුල ගොඩනගාගත්තේ විශ්වාසය තුලින් ප්‍රාර්ථනා කරනවා. බිරිඳ ප්‍රාර්ථනා කරනවා ඔබ නිවන් දකින ජාති තෙක් මට මගේම ස්වාමියා වී ලැබේවා. අන්න විශ්වාසය. ඒ විශ්වාසය තහවුරු වෙලා. එතකොට ස්වාමියාත් ප්‍රාර්ථනා කරනවා ඔබ මගේම බිරිඳ වී මට ලැබේවා. විශ්වාසයේ කඩවුණොත් ප්‍රාර්ථනා කරනවද? නෑනේ. දන්නවනේ ප්‍රාර්ථනා කරන්නේවනේ මං කියන්න ඕනේ නෑනේ. තේරුම් ගන්න. විශ්වාසය කියන්නේ උත්තුංග මානව ධර්මයක්. උත්තුංග මානව ධර්මය. මේවා අපි තේරුම් ගන්න. නිසා මට මගේ බුදුහාමුදුරුවෝ විශ්වාසයි. උන්වහන්සේ දේශනා කොට වදාළ 2556කට පෙර දේශිත මේ නිර්මල බුද්ධ ධර්මයේ මට විශ්වාසයි. ධර්මයේ දෝෂ නෙවෙයි පින්වතුනි තියෙන්නේ මිනිස්සුන්ගේ දෝෂ. මිනිස්සු ධර්මයට බනිනවා නෑ. මිනිස්සුන්ගේ දෝෂ තියෙන්නේ ධර්මයේ ඇති දෝෂයක් නෑ. පටලවගෙන ඉන්නේ. ධර්මයේ දෝෂ නෙවෙයි තියෙන්නේ මිනිස්සුන්ගේ පුජ්‍යල දෝෂ තියෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ කරුණු පහ පිළිබඳව යම් කිසි මිනිස්සෙකුගේ චිත්ත සංතානයක් තුල ගොඩනැගෙන මේ විශ්වාසයටයි ශ්‍රද්ධාව. මේක වතුරට ගහගෙන යනවද අම්මේ? ගින්නට පිච්චෙනවද? හොරුන්ට ගන්න පුළුවන්ද? ඈ පාලකයන්ට විරුද්ධව වැඩ කළා කියලා රාජසන්තක කරන්න පුළුවන්? බෑ. හැබැයි අපි හම්බ කරගත්ත දේවල්, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, වතපිටි, හරක බාන, යාන වාහන, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් කියන ඒවා, මේ ධන දාන්නේ කියන ඒවා වතුරට ගහගෙන යන්නේ නැද්ද? ගහගෙන යනවා. ගින්නට පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා. හොරුන්ට ගන්න බැරිද? පුළුවන්. පාලකයන්ට විරුද්ධව වැඩ කළා කියලා රාජසන්තක කරන්න බැරිද? පුළුවන්. ඒව පුළුවන්. මේක ගන්න බෑ. මේවා උත්තුංග මානව ධර්ම. මේවා ගන්න බෑ. මේවා ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම. අපි තුල ගොඩනගා ගන්න. දැන් මේ වටින ගුණය අපි ළඟ තියෙන බව පැහැදිලිනේ. එහෙනම් අපි මේක ප්‍රගුණ කරගන්න. දියුණු කරගන්න. කොහොමද දියුණු කරගන්නේ? ඒකටත් ක්‍රම වේද තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නන. එක දන් දෙන්න. පරිත්‍යාග කරන්න. දෙක සිල් රකින්න. තුන භාවනා. දන් දෙනවා කියන අත්හරින්න පුරුදු වෙන්න. සිල් රකින්නවා කියලා කියන්නේ කය වචන දෙකේ සංවර භාවය ගොඩනගා. භාවනා කරනවා කියන්නේ තමන්ගේ සිත තුළ ඒ හික්මීම නැත්තම් සිත තුළ තියෙන නොසන්සුන්කම නැති කරගෙන තැම්පත් කරගෙන එක්තරා හික්මීමකට හිත යොමු කරගන්න. හදාගන්න. මේ තුනම පින්වතුනි මගේ ආත්ම විමුක්තිය සඳහා. දන් දෙන්නෙත් මගේ ආත්ම විමුක්තිය සඳහා. සිල් රකින්නෙත් මගේ ආත්ම විමුක්තිය සඳහා. භාවනා කරන්නෙත් මගේ ආත්ම විමුක්තිය සඳහා. තේරුම් ගන්න. එනිසා ශ්‍රද්ධාව කියන්නේ බුදු පසේ බුදු මහරහත් උත්තමයින් වහන්සේලා තුල තිබිය යුතු තිබෙන උත්තුංග මානව ධර්මයක්, උත්තුංග ගුණයක්, ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒ නිසා තමයි ඒවට ආර්ය ධන, ආර්ය ගුණ කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහන්න. කිංසු හවේ සාදු තරං රසාන. හවේ කියන්නේ ඒකාන්තය. ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ කිංසු සුචින්නෝසුකමාවහ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කිංසු සුචින්නෝසුකමාව. මොන වගේ ජීවිතයක් මොන වගේ දෙයක් තමන්ගේ ජීවිතයට නිතර නිතර පුරුදු කරගන්නකොට ඒ මිනිස්සයා සැප ලබනවද, සතුටු වෙනවද, දියුණු මොන වගේ දෙයක්? මොන වගේ දෙයක් නිතර නිතර ජීවිතයට පුරුදු කරගන්නකොට, පුහුණු කරගන්නකොට ඒ මිනිස්සයා සැප ලබනවද, සතුටු වෙනවද? බුදුහාමුදුරු උත්තර දුන්නා ධම්මෝ සුචින්නෝ සුකමාවා. ධර්මයේ ජීවිතයට පුරුදු පුහුණු කරගත්ත මිනිස්සයා සැප ලබනවා, සතුටු වෙනවා, දියුණු වෙනවා. මෙතන ධර්මයේ කියලා කිව්ව මොකද්ද? හොඳ දේවල්. හොඳ දේවල්. හොඳ දේවල් පුරුදු කරගත්ත මිනිස්සයා හරි සන්තෝෂින් ඉන්නේ.
නරක දේවල් පුරුදු කරගත්ත අය සන්තෝෂෙන් ඉන්නවද? කොහෙද? මොන ගෙදරද? මොන ගමේද? මොන රටේද? නරක දේවල් පුරුදු කරගත්ත අය සන්තෝෂෙන් ඉන්නවා කියන්නේ. එතකොට ලේසි නරක දේවල් පුරුදු කරගන්නද හොඳ දේවල් පුරුදු කරගන්නද ලේසි? හොඳ දේවල් ලේසි නරක දේවල් පුරුදු අමාරු හොඳ දේවල් ඒව නෙමෙයි පුරුදු වෙන්නේ. ඒව තමයි පුරුදු වෙන්නේ. බණ අහනවා කියන හොඳ දේවල් පුරුදු වෙනවා. දන් දෙනවා කියන හොඳ දේවල් පුරුදු වෙනවා. භාවනා කරනවා කියන හොඳ දේවල් පුරුදු වෙනවා. මේ හැමදාම කරනවද? නෑනේ. අමාරු. ඕනම කෙනෙකුට නරක දේවල් පුරුදු වෙන්න ලේසි. අමාරු හොඳ දේවල්. ඒකයි බුදුහාම ධම්මෝ සුචින්නෝ සුඛමාවා. ධර්මයේ පුරුදු පුහුණු කරගත්ත මිනිස්සය හැම නිතරම සතුටින් ඉන්නේ. හැම නිතරම සතුටින්. අධර්මයේ ජීවිතයට පුරුදු කරගත්ත අය කවදාක්වත් සතුටින් ඉන්නේ නැහැ. ඔවුන් තැවි තැවි ඉන්නේ. ලෝකෙට පේනවා සතුටින් ඉන්නවා කියලා මොන පිස්සුද? හිතින් තැවෙනවා. හිතින් තැවෙනවා. එනිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතවලට හොඳ දේවල් එකතු කරමු. සතුටින් ඉන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා කිංසු හවේ සාදු තරං රතං. ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට මානසික තෘප්තියක් සතුටක් ලබන උතුම් රසය මොකක්ද? ඒකාන්ත වශයෙන් කිනකොට දෙකක් වෙන්න බෑ එකමනේ. බුදුහාමුදුරු උත්තර දෙනවා සච්ඡං හවේ සාදු තරං රසං. සච්ඡං හවේ. සච්ඡං කිව්වේ ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට මානසික තෘප්තියක් සතුටක් ලැබෙන උතුම් රසය සත්‍ය රසය. මොකද්ද සත්‍ය රසය කියන්නේ? තමන්ගේ හිතට එකඟව අවංකව කටයුතු. මම මගේ ජීවිතේ තේරිච්ච දවසේ ඉඳලා අද මෙතනට බණහන්ට වාඩි වෙච්ච මොහොතෙක් මම කවරදාක්වත් මම සතෙකු මැරුවේ නෑ. මැරෙව්වේ නෑ. මරවන්නට කිසි කෙනෙකුට අනුබලයක් දුන්නේ නෑ. සතුටු වෙන්න බැරිද? හිතින් සතුටු වෙන්න බැරිද? පුළුවන්. මං හොරකම් කරේ නෑ, කෙරෙව්වේ නෑ, කරවන්නට කිසි කෙනෙකුට අනුබලයක් දුන්නේ නෑ. සතුටු වෙන්න බැරිද? බෑ. හිතින් සතුටු වෙන්න බෑ. පුළුවන්. මම ලෝකේ සීලාචාර මිනිස්සෙක් හැටියට ලෝකයේ තුල පැවතුණු සීලාචාර ගුණධර්ම වලට පටහැනිව ජීවත් වුණේ නෑ. ඒවට කිසි කෙනෙකුට අනුබලයක් දුන්නේ නෑ. ඒ වැඩවල මා නිරත වුණේ නෑ. සතුටු වෙන්න බැරිද? පුළුවන්. පුළුවන්. මම බොරු කිව්වේ නෑ, මුලා කරේ නෑ. එහෙම කෙනෙකුට මා කිසිසේත් අනුබලයක් දුන්නේ නෑ. සතුටු වෙන්න බැරිද? පුළුවන්. මං මත්වන කිසි දෙයක් පාවිච්චි කරේ නෑ, කෙරෙව්වේ නෑ. කරවන කිසි කෙනෙකුට මම එහෙම කරවන්නට අනුබලයක් දුන්නේ නෑ. සතුටු වෙන්න බැරිද? මේ මොනවද? පන්සිල්. පන්සිල් කියන්නේ මානව ධර්ම පහක්. මේ මානව ධර්ම පහ ලෝකයේ තුල රැකෙනවා නම් පොලිසි, උසාවි, ත්‍රිවිධ හමුදාවල් ඕනෑද? නෑනේ. ඕන නෑ. තේරුම් ගන්න. තමන්ගේ හිතට එකඟව අවංකව අපිට පුළුවන් ඕනෑම කෙනෙක් මුලා කරන්න. අපිට පුළුවන් ඕනෑම කෙනෙක් රවට්ටන්න. අපිට පුළුවන් ඕනෑම කෙනෙක් රවට්ටන්න, මුලා කරන්න පුළුවන්. හැබැයි මට මගේ හිත මුලා කරන්න පුළුවන් මාව බෑනේ. එහෙම කවුට මුලා කරන්න. හැරෙනකොට දන්නව මොකටද මං හැරෙන්නේ? මගේ හිත. ඒ නිසා හිතට එකඟව අවංකව කටයුතු කරන්න. ඒව තමයි සත්‍ය පාරමී වෙන්නේ. සත්‍ය පාරමී වෙන්නේ ඒව තමයි. හතරවෙනි ප්‍රශ්නේ අහනවා කතං ජීවින් ජීවිතමාඋසේ. මොන වගේ ජීවත් වීමක් උසස් ජීවත් වීමක් වෙනවද? බුදුහාමුදුරු උත්තර දෙනවා පඤ්ඤා ජීවින් ජීවිතමාඋසේ. ප්‍රඥාවන්ත ජීවත් වීම උසස් ජීවත් වීමක්. ප්‍රඥාව කිව්වේ මොකද්ද? ඇත්ත ඇති හැටියෙන් දැනගෙන ඇත්ත ඇති හැටියෙන් දැනගෙන ජීවත් වෙනවා කියන්නේ. පින්වතුනි, දුක්ඛේ ඥානං, දුක පිළිබඳ අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. දුක්ඛ සමුදය ඥානං, මේ දුක් ඇති වෙන්නේ කොහොමද කියන
කොහොමද කියලා අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං මේ දුක් නැති කරන්න පුළුවන් කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං මේ සියලු දුක් නැති කරන මග මොකක්ද කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. මේකට තමයි ප්‍රඥාවන්ත ජීවත් වීම කියන්නේ. ඒ නිසා පින්වතුනි සම්මුතියෙන් තමයි ප්‍රඥාවට යන්නේ. නිසා අපි අපේ හදවත් තුල මේ ಗುಣධර්ම මේවා කිසිම සුපර් මාකට් එකේ මේවා කිසිම ෆුඩ් සිටි එකේ මේවා කිසිම පොලක වෙළඳ පොලක තියනවද ගන්න කිලෝ ගානට නෑ. මේවා තියෙන අපි ළඟ. මේවා තියෙන අපි ළඟ. මේ සාර ධර්ම මේ ගුණ ධර්ම. ඉතින් ප්‍රශ්න අහනවා බුදුහාමුදුරු උත්තර දෙනවා ප්‍රශ්න අහනවා උත්තර දෙනවා උත්තර දීලා ප්‍රශ්න 17ටම උත්තර දීලා ඉවරනකොට ආලවකට මොකද උනේ? ආලවක සෝවාන් ඵලයටපත් වුණා. ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වුණා. ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වෙලා මුලින් කියපුවද දැන් කියන්නේ බලන්න. ආලවක සන්තෝෂයෙන් ඉන්න විලාවේ ආලවකට දරා ගන්න බෑ සතුට ධර්මාලම්බන ප්‍රීතියෙන් වද වැඩුණු ආලවක බුදුහාමුදුරන්ට කියනවා භික්ඛන්තං භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම දකුම් කලුයි මනස්කාන්තයි බුදුහාමුදුරුව වහන්සේගේ දේශනාව නික්කුජ්ජිතං වා උක්කුච්චේ යටිකුරු කර භාජනේ උඩුකුරු කරා වගේ පටිච්චන්නං වා විවරේය බුදුහාමුදුරනේ කට වහලා තිබිච්ච භාජනේ කට වහුන් ඇරියා වගේ මූලස්සබා මග්ගං ආචික්කේය මම්මලා වෙලා මාර්ගයේ වැරදිලා වැරදි මාර්ගයක යන කෙනෙකුට නිවැරදි මඟ පෙන්වලා දුන්නා වගේ අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරේය මහා ඝන අන්ධකාරයක යන කෙනෙකුට පහනක් දැල්වලා තෙල් දාලා පහනක් දැල්වලා ආලෝකයක් දුන්නා වගේ චක්කුමන්ති රූපානි දක්ඛින්ති इति ඇස් දෙකක් නැති කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ අජ්ජතග්ගේ අද ඉඳලා පානුපේතං දිවිහිමියෙන් සරණං ගතන්ති බුදුහාමුදුරුවනේ මං සරණ යනවා. කවුද එහෙම කිව්වේ? ආලවක. කාටද කිව්වේ? බුදුහාමුදුරුවෝ. මේකට තමයි ධර්ම භාග්‍ය කියන්නේ. මේ ධර්ම භාග්‍ය. ලංකාවේ ඉන්නවා 30000කට වැඩි භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඔය එක හාමුදුරු කෙනෙක් බණ කියනකොට කවුරුවත් නැගිටලා කිව්වද? අනේ මන් දැන් මේ අජ්ජ තග්ගේ පානුපේතං අද ඉඳලා ඔබ වහන්සේ සරණ යනවා කියලා කිව්වද? කිසිම මේ ප්‍රකාශයක් කරලා තියෙනවද? නැහැ. මං සෝවාන් ඵලයටපත් වුණා මං සකදාගාමි ඵලයටපත් වුණා මං අනාගාමි ඵලයටපත් වුණා මං රහත් ඵලයටපත් වුණා කියලා කවදාකවත් කියලා තියෙනවද? නැහැ. ඒක අපිට නැහැ. ඒක අපට නැහැ. එහෙනම් ඉතින් මමත් දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් මමත් බණ කියනවා කවුරුවත් නැගිටලා කිව්වද අභික්කන්තම් බොහෝ අතුල හේයතාපි බොහෝ අතුල කියලා? නෑනේ. එහෙම කිව්වේ නෑ. මට ඒ වාග්ය නෑ. මට ඒ වාග්ය නෑ. අනිත් අයට තියෙනවද මම දන්නේ නෑ. මට නෑ. බුදුහාඳුරන්ට තියෙන වාග්ය ලෝකෙ කිසිම භික්ෂුවකට නෑ. ඒ නිසා පින්වතුනි අපට තියෙන පැහැදීම. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ චරිතයට සමාන කරන්න පුළුවන් චරිතයක් ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ඒකයි අසම කිව්වේ. බුදු සමිඳුනි ඔබ හා සමවන්නට කිසිවෙක් හෝ කිසිවෙකු නැත මිහි පිට දෙව්ලොව හෝ බඹලොව ඉපදුනාට නොහැකිය බුදු සමිඳුට සමවන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. මේ වෙලාවේ කල්පනා කරන්නට ඕනේ අද දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන්නේ සද්ගුණවත් අපේ පී.එස්. සේනාරත්න ගුරුමෑණියා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් දැනුවත් කරලා මං හිතන්නේ දාස් ගණනකගේ net පාදපු රත්තරන් අම්මා කෙනෙක්. අවුරුදු 91ක් වෙනවා. 91 වෙනි ජන්මදිනය ආරම්භ කරගෙන තමයි මේ අම්මා අද
මේ රත්තරන් දරුවෝ ටික ඔක්කොම එකට එකතු වෙලා මේ බෞද්ධ නාලිකාව තුලින් පවත්වන ලෝකෙ මහන් මේ උතුම් ආයතනයේට ඇවිදින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන රත්තරන් අම්මට ආශිර්වාද කරන්න මේ රත්තරන් දරුවෝ ටික සූදානම්. ඒ නිසා අපි හැම දිනම බුදුබණ පදයකට කන්සිට යොමු කරලා බණ අහලා අහන්ට සලස්වලා මේ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයෙන් උතුම් දලදා වහන්සේගේ දලදා ඒ වගේම ජයසිරි මහ බෝධීන් වහන්සේගේ මේ පුණ්‍ය භූමිය තුල වැඩ සිටින ඒ උතුම් සිරි මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් අපේ පී.එස්. සේනාරත්න මෑණියන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරන අතරත රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය විශේෂයෙන් පී.එස්. සේනාරත්න මෑණියන් නමින් පරලෝසපත් වන්ට යෙදුණු කළුතර පනාපිටියේ විසූ මීට වසර 14කට පෙර පරලෝසපත් වන්ට යෙදුණු ඩී.එස්.ජේ. සේනාරත්න තම දයාබර ස්වාමියා පියාණන් මේ දරුවන්ගේ ආදරබර පියාණන් වහන්සේටත් ඒ වගේම ඒ.ඩී. එදිරිසිංහ මව්පිය දෙපළටත් ඩී.එල්. සේනාරත්න මව්පිය දෙපළටත් පුෂ්පා මාලිනී සේනාරත්න සහෝදරියටත් ඩී.බී. කන්දගේ පියාණන්ටත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ඒ වගේම යුද්ධයේ නිසාවෙන් මියගිය අහිංසක රටවැසියන්ට ස්වභාවික විපත් වලින් මියගිය අහිංසක රටවැසියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සම්බෝධි විහාරස්ථානයෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ හැටියට කටයුතු කරලා අපවත් වී වදාළ පූජ්‍යපාද පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපේ පියදස්සි නායක ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා තුන් නිකායේම උන්නතිය දියුණුව අභිවෘද්ධිය සඳහා කටයුතු කරලා අපවත් වී වදාළ සියලු මහා ස්වාමින් වහන්සේලාටද මේ පින අනුමෝදන් වෙත්වා අද බුදු බණහන්ට අප ගුණවත් අපේ අම්මලා තාත්තලා මහත්වරු මහත්මාවන් බෝසත් දරුවන් නමින් මියගිය තම තමන්ගේද ගුරුවර දෙමව්පිය බඳු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටමත් බෞද්ධ නාලිකාවේ සේවය කරන මේ තරුණ පුතාලා මේ මේ ඒ කාර්මික මණ්ඩලයේ නිලධාරි මණ්ඩලයේ සේවක මණ්ඩලයේ ඒ සියලු පින්වතුන්ලා නමින් මියගිය තම තමන්ගේද ගුරුවර දෙමව්පිය බඳු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටමත් අඩුවක් පාඩුවක් නැතුව මේ පින අනුමෝදන් වෙත්වා කියන හැඟීම පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආශීර්වාද වර්ධනය කරගනිත්වා අපේ පී.එස්. සේනාරත්න මෑණියන්ගේ 91 වෙනි ජන්මදිනය ආරම්භ කරගෙන පින්කම කරන්නේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ සලසා දෙමින් ආරක්ෂා කොට රැකදෙත්වා ඒ ආදරබර හිරන්ති දුවනිය ප්‍රධාන අනිකුත් දූපුතුන් බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් පවුලට සම්බන්ධ සියලු දෙනාම අද බුදු බණහන්ට ආපු නෑදෑයු හිතවත්තු සියලු දෙනාමත් ඒ වගේම මේ අවස්ථාව සලසා දුන් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර සභාපතීන් වහන්සේ හැටියට කටයුතු කරන ශාස්ත්‍රපති සම්බෝධි විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කොට මේ සම්බෝධි විහාරස්ථානයේ වැඩ ඉන සියලු ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ආරක්ෂා කොට රැකදෙත්වා රට ආරක්ෂා කොට රැකදුන් අපේ සේනාධිනායකයාණන් ඇතුළු කොට සියලු රණවිරුවනුත් රැකදෙත්වා අපේ රට ආරක්ෂා කොට රැකදෙත්වා දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සියලු සත්වයන් කෙරෙහි මෙත්සිතින් ධර්මානුශාසනාව පවත්වා වදාළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.